හරි. මීට කලින් වීඩියෝ එකේදී අපි probability කියන එක හඳුන්වලා දුන්නා. එතෙන්දි කතා කරා statistics සහ probability අතර තියෙන සම්බන්ධය. ඒ කියන්නේ sample එකකින් ලබා ගන්න data අනුව statistic භාවිතා කිරීමෙන් අපිට පුළුවන් මුළු population එක ගැනම idea එකක් ගන්න. ඊපස්සේ population එක ගැන දන්න දේවල් අනුව sample එකක් පිළිබඳව වෙන්න පුළුවන් දේවල් කියන අපි probability යොදා ගන්නවා කියලා කිව්වා. ඒකම අර relative frequency කියලා කතා කරපු දේ තමයි probability විදියට එන්නේ කියන එක අපි කතා කරා. ඉතින් අද වීඩියෝ එකදී අපි කතා කරමු මේ probability වලට අදාළ මූලික සංකල්ප කීපයක් ගැන. ඉතින් මෙතන තියෙනවා මොකද experiment සහ event කියන දෙක. මුලින්ම අපි මේ දෙක තමයි කතා කරන්නේ. කියන්නේ මොකද්ද? experiment එකක් කියන්නේ process by which an observation or measurement is obtained. ඒ කියන්නේ මොකද්ද? අපිට එක්ස්පෙරිමන්ට් එකක් කියන්නේ පරීක්ෂණයක් කියලා අපි කියනවා. මොනවා හරි ඒක කරලා අපිට එකෙන් ප්‍රතිඵලයක්, ඒ කියන්නේ නිරීක්ෂණයක් නැත්නම් මොනවා හරි ලබා ගන්න පුළුවන්. නිරීක්ෂණයක් ලබා ගන්න පුළුවන් විදිහේ දෙයකට අපි කියන එක්ස්පෙරිමන්ට් එකක් කියලා. උදාහරණයක් විදිහට කාසියක් උඩ දැමීම ගමු. කාසියක් උඩ දැමීම එක්ස්පෙරිමන්ට් එකක්. ඒකෙන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වැටෙන පැත්ත. එතකොට අපි කියනවා head and tail කියලානේ අපි කියන්නේ. සිරස සහ අගය. head එක tail එක මේ දෙකෙන් එකක් වැටෙන්න පුළුවන් නේ. එතකොට event කියන්නේ මොකද්ද? event කියන්නේ an outcome of an experiment. අය කිව්වා වගේම experiment එකකින් ලැබෙන ප්‍රතිඵලයකට අපි කියනවා event එකක් කියලා. කියන්නේ දැන් කාසිය උඩ දැමීම experiment එක නම් අපිට කියන්න පුළුවන් head වැටීම event එකක්. එතකොට tail වැටීම event එකක්. ඒ විදිහට ඒ event එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ head වැටීම කියන එක event එකක් නම් ඉතින් head වැටීම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ head වැටුනොත් ඒක වෙනවා. tail වැටුනොත් head වැටීම කියන event එක වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රතිඵල අඩංගු එකක් තමයි අපි event එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ සිදුවීමක් යම්කිසි. ඉතින් මේ event කියන ඒවා අපි නිරූපණය කරනවා කැපිටල් අකුරකින්. ඉංග්‍රීසි කැපිටල් අකුරකින් නිරූපණය කරනවා. ඒ වගේම මේක වැදගත් මොකද event එක තමයි probability කියන දේ apply වෙන මූලිකම එලිමන්ට් එක වෙන්නේ. event එකකට තමයි අපි ඒ කියන්නේ යම්කිසි සිදුවීමකට තමයි probability කියලා දේ අපි යොදාගන්නේ. කියන්නේ probability කියන්නේ අපි කියවනේ යම් සිදුවීමක් සිදුවීමට ඇති ඉඩකඩ කියන එක. ඉතින් ඒ වගේ සිදුවීමක් තමයි event කියන්නේ. ඒ event එක වෙන්න කොච්චර හැකියාවක් තියෙනවද කියන එක තමයි probability කියලා අපි කතා කරන්නේ. නම් probability කියන එක apply වෙන මූලිකම දේ තමයි event එක. ඉතින් ওই විදිහට අපිට ගන්න පුළුවන් ඒක ගැන. අපි ඕක බලමු පොඩි උදාහරණයකුත් අරගෙන මේ එක්ස්පෙරිමන්ට් කියන්නේ මොනවද ඉවෙන්ට් කියන්නේ මොනවද කියන එක දැන් එකක් කතා කරා කාසිය උඩ දැමීම එක්ස්පෙරිමන්ට් එකක්. ඉවෙන්ට් වෙනවා හෙඩ් වැටීම, ටේල් වැටීම වගේ ඒවා. ඒ වගේ තව තියෙන පුළුවන්. අපි මේ ගමු. එක්ස්පෙරිමන්ට් එක තමයි රෙකෝර්ඩ් ඇන් ඒජ්. ඒ කියන්නේ අපි වයස සටහන් කරගන්නවා. කවුරු හරි පුද්ගලයෙක් කියමු. එතකොට මෙතෙන් තියෙනවා මොකද්ද? බලන්න අපි කැපිටල් අකුරකින් තමයි නිරූපණය කරනවා කිව්ව ඉවෙන්ට් එකක්. මෙන්න මෙතන කැපිටල් A වලින් අපි එක ඉවෙන්ට් එකක් නිරූපණය කරලා තියෙනවා. මොකද්ද? person is 30 years old. ඒ කියන්නේ A කියන ඉවෙන්ට් එක තමයි මේ වයස සටහන් කරගනිද්දී ඒ අදාළ පුද්ගලයාගේ වයස 30ක් වීම. ඉතින් ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. 30 කියන එක වෙන්න පුළුවන් ඒ වයස 30 නොවෙන්නත් පුළුවන්. ඒක ඉවෙන්ට් එකක් වෙනවා. ඒ වගේම B කියන ඉවෙන්ට් එක මොකද්ද? person is older than 65 years. ඒ කියන්නේ වයස 65ට වැඩිවීම. අදාළ පුද්ගලයාගේ වයස 65ට වැඩිවීම. ඉතින් ඒකත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නම් මේ රෙකෝඩ් කරගන්න ඒ කියන්නේ එක්ස්පෙරිමන්ට් එකට අදාළ ඉවෙන්ට් එකක් තමයි ඒකත්. B කියන ඉවෙන්ට් එක එතකොට ඒක. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඔය එකක්. එතකොට අපිට ගන්න පුළුවන් මොකද්ද? තව එකක් විදියට
record an age of HND student. HND ශිෂ්‍යයෙක්ගේ වයස සටහන් කර ගැනීම. එතකොට එහෙනම් ඒක තමයි අපේ එක්ස්පෙරිමන්ට් එක වෙන්නේ. HND ශිෂ්‍යයෙක්ගේ වයස සටහන් කර ගැනීම. එතකොට මෙතන ඒ කියන ඉවෙන්ට් එකක් ගන්නවා අපි. ඒකේ මොකද්ද? The student is between 20 and 35. ශිෂ්‍යයාගේ වයස, එතකොට වයස තමයි සටහන් කරගන්නේ. වයස 20ත් 35ත් අතර වීම. ඉතින් ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. වැඩි ඉඩක් තියෙන වෙන්න. අපි දන්නවා HND ස්ටුඩන්ට් කෙනෙක් කියන්නේ උසස් පෙළ කරලා එන කෙනෙක්. ඉතින් සාමාන්‍ය වයස 20න් වැඩි වගේ අය තමයි එන්නේ ගොඩක්ම. එතකොට 20, 21, 22, 23 ඒගොල්ලෝ නම් ඒ කියන සිදුවීම වෙනවා. ඒ සටහන් කරගන්න වයස 27, 28 වගේ වුණත් ඒ කියන සිදුවීම වෙනවා. එතකොට 33, 34, 35 වගේ වුණත් ඒ කියන සිදුවීම වෙනවා. මොකද ඒ ඔක්කොම අයිති 20, 35 අතරට. නමුත් 37, 38ක් වගේ නම් වයස මොකද වෙන්නේ? අන්න එතකොට ඒ කියන සිදුවීම වෙන්නේ නැහැ. මොකද කලාතුරකින් එහෙම ඉන්නත් පුළුවන්. පාර්ට් ටයිම් වල විශේෂයෙන් ඉන්න පුළුවන්නේ. එතකොට ඒ විදියට ඒක යනවා. ඊට පස්සේ අපි B කියන සිදුවීම ගත්තොත් ඉවෙන්ට් එක B කියන ඉවෙන්ට් එකේ තියෙන්නේ student is younger than 10 years. ඒ කියන්නේ මොකද්ද? වයස 10ට අඩු වීම. HND ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඕක වෙන්න බෑ. ඒ කියන්නේ අපි මේ කතා කරන එක්ස්පෙරිමන්ට් එක තමයි record an age of HND ස්ටුඩන්ට්. ඒ කියන්නේ මොකද්ද? වයස HND ගේ වයස සටහන් කර ගැනීමනේ. එතකොට එහෙනම් ඒක 10ට අඩු වීම කියන එක වෙන්න බෑ. ඇත්තටම අපි අපේ එක්ස්පෙරිමන්ට් එකට අදාළව ගත්තොත් B කියන එක ඇත්තටම මේක ඉවෙන්ට් එකක් නෙවෙයි. මෙතෙන්දී ඒක 10ට අඩු අය සාමාන්‍යයෙන් ඉන්න බැහැනේ. ඒ විදියට. හරි. ඊට පස්සේ අපි යන් තව එකකට toss a die. එක්ස්පෙරිමන්ට් එක තමයි toss a die. ඒ කියන්නේ දාදු කැටයක් දැමීම, පෙරලීම. එතකොට අන්න ඒක එක්ස්පෙරිමන්ට් එකක්. අන්න අපි ඉවෙන්ට් දෙකක් කරන් තියෙනවා මොනවාද? ඒ කියන ඉවෙන්ට් එක observe number 4. ඒක හරි. number 4 කියන එක ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් ඒක ඉවෙන්ට් එකක් වෙනවා මේකේ. එතකොට number 4 හැටෙන්න පුළුවන්. මොකද අපි දන්නවා දාදු කැටයක් දැම්මොත් එක වැටීම, දෙක වැටීම, තුන වැටීම, හතර වැටීම, පහ වැටීම, හය වැටීම. ඔන්න ඔය හයෙන් එකක් තමයි වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් එයින් එකක් තමයි ඔය මෙතන A කියන ඉවෙන්ට් එක විදිහට අරන් තියෙන්නේ. ඒක ගන්න පුළුවන්. එතකොට ඒක වෙන්නත් පුළුවන්. හතර ලැබීම කියන එක නොවෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි B කියන ඉවෙන්ට් එක ගත්තොත් මොකද වෙන්නේ? observe number less than 5. අංක 5ට අඩු වගයක් ලැබීම කියන එක තමයි B කියන ඉවෙන්ට් එක. ඉතින් ඒකත් හරිනේ. 1 2 3 4 කියන ඒවා වැටුනොත් ඒක වෙනවා. 5 6 කියන ඒවා වැටුනොත් ඒක වෙන්නේ නැහැ. 5ට අඩු වගයක් ලැබීම කියන එක ඒ විදියට. එතකොට එහෙනම් B කියන්නේ තවත් විදියක ඉවෙන්ට් එකක් මේ එක්ස්පෙරිමන්ට් එකට අදාළව. හරි. ওই විදියට තමයි එතකොට ඔය එක්සැම්පල් ටිකෙන් පැහැදිලි මොකද්ද එක්ස්පෙරිමන්ට් එකක් කියන්නේ, මොකක්ද ඉවෙන්ට් එකක් කියන්නේ. එක්ස්පෙරිමන්ට් එකක් කරාම ඒකට ලැබෙන ප්‍රතිඵල තමයි අපි ඉවෙන්ට් කියලා කියන්නේ. අතන එක එක විදිහට ප්‍රතිඵල එන්න පුළුවන්. ඒ ඉවෙන්ට් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ඒ විදිහට අපිට යන්න පුළුවන්. හරි. ඊළඟට අපි මෙන්න මේ mutually exclusive events ගැන කතා කරමු. ඒ කියන්නේ මොනවාද? එතන mutually exclusive events කියලා කියන්නේ යම්කිසි සිදුවීම් දෙකක් එකවර වෙන්න බැරි නම් අන්න ඒවට අපි කියනවා mutually exclusive events කියලා. ඒ කියන්නේ මොකද්ද? එකවර වෙන්න බෑ කියන එකේ අදහස මොකද්ද? කියන්නේ A කියන සිදුවීම වුණොත් ඒකත් එක්ක B කියන සිදුවීම වෙන්න බැරි නම් අපි කියනවා අන්නේ A සහ B කියන event දෙක mutually exclusive events කියලා. එකවර වෙන්න නොහැකි විදිහේ සිදුවීම් තමයි mutually exclusive events කියලා කියන්නේ.
එතකොට අපි මෙතන එක්ස්පෙරිමන්ට් එක ටොස් ඩයි. ඒ කියන්නේ ධාතු කැටයක් දැමීම තමයි අපි ගන්නෙ මේකේ උදාහරණයකට. බලන්න ඒකට අදාළව ඉවෙන්ට් 4ක් මෙතන අරන් තියෙනවා. ඒ එක්ස්පෙරිමන්ට් එකට අදාළව. ඒ කියන්නේ මොකද්ද? observe the number 4 අංක 4 වැටීම. B කියන්නේ observe number less than 5 පහට අඩු වගයක් ලැබීම. C කියන්නේ observe an odd number ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. D කියන්නේ observe number 1 අංක 1 ලැබීම. සිදුවීම් 4ක් තියෙනවා. ඉවෙන්ට් 4ක්. දැන් මේ ඉවෙන්ට් mutually exclusivද නැද්ද කියන එක අපි කොහොමද තීරණය කරන්නේ? එතකොට ඔය ඉවෙන්ට් 4 දැන් දන්නවා අපි. ඔය හොම ඉවෙන්ට් 4ක් තියෙන පුළුවන් කියන එක අපි ටොස්සඩයි එහෙම නැත්නම් ධාතුකටයක් දැමීම කියන එක්ස්පෙරිමන්ට් එකට ඔය ඉවෙන්ට් 4 තියෙනවා. ඒ ඉවෙන්ට් 4න් අපි කොහොමද mutually exclusive ඉවෙන්ට් මොනවද? mutually exclusive නොවන ඉවෙන්ට් මොනවද කියලා තීරණය කරන්නේ. ඉතින් ඒකට අපි දෙක ගානේ අරන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලම අපි ගමු මොකද්ද? මෙන්න මේ A සහ B කියන දෙක එකට. එතකොට A සහ B කියන සිදුවීම් දෙක එකට ගත්තොත් මොකද්ද? A කියන්නේ observe number 4 අංක 4 ලැබීම. B කියන්නේ observe number less than 5 පහට අඩු වගයක් ලැබීම. ඉතින් ඕක එක විට වෙන්න පුළුවන්. ඇයි? අංක 4 ලැබීම කියන ඒ සිදුවීම වුණොත් ඒක B ටත් අයිතිනේ. ඇයි? පහට අඩු එකක් තමයි 4 කියන්නේ. කියන්නේ B කියන එකත් වෙලා. එතකොට A කියන එක වුණා කියන්නේ B කියන එකත් ඇත්තට මෙතෙන්දි වෙලා තියෙනවා. පහට අඩු වගයක් තමයි 4. නමුත් B උන පමණින් අපිට A ගැන කියන්න බෑ. මොකද පහට අඩු වගයක් කිව්වොත් 1 2 3 4 කියන ඕනම එකක් වෙන්න පුළුවන්. එතකොට A කියන එක වුණාම කියන්න බෑ. නමුත් A කියන එක වුණොත් නම් B කියන එකත් වෙනවා. හැබැයි කොහොම වුණත් අපි මෙතෙන්දි බලන්නේ ওই දෙකම එකපාර වෙන්න පුළුවන්ද කියන එක. එහෙම වෙන්න හැකියාවක් තියෙනවා. 4 ආවොත් A කියන සිදුවීමත් වෙලා A එකම B කියන සිදුවීමත් වෙන්න පුළුවන්. ඒ දෙකම. එහෙනම් A සහ B not mutually exclusive. mutually exclusive වෙන්නේ නැහැ. ඉතින් අපිට ඒ කියන්න පුළුවන් මොකද එකම විට වෙන නිසා ඒ දෙක mutually exclusive වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ගමු A සහ C. A සහ C කියන එක ගත්තොත් ඒත් එක්ක C ගත්තොත් observe number 4 observe an odd number. ඉතින් A කියන්නේ අංක 4 ලැබීම, C කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. ඉතින් අංක 4 ලැබෙනවා නම් ධාතු ගැටයෙන් ඔත්තේ සංඛ්‍යාවක් ලැබෙන විදියක් නැහැනේ. 4 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් A සහ C කියන දෙක එක විට වෙන්න බෑ. එතකොට අන්න එහෙනම් කියනවා අපි මේ දෙක mutually exclusive event කියලා. ඒ කියන්නේ ඒ දෙක mutually exclusive වෙනවා. එක විට වෙන්න බැරි සිදුවීම්. ඊට පස්සේ අපි A කියන එකත් එක්ක D කියන එක ගත්තොත් මොකද වෙන්නේ? A කියන්නේ අංක 4 ලැබීම, D කියන්නේ මොකද්ද? අංක 1 ලැබීම. ඉතින් 4 වැටුනොත් 1 වැටෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් 1 වැටුනොත් 4 වැටෙන්න පුළුවන්ද? බෑනේ, එකම වෙලාවෙ ඔය දෙක වෙන්න බෑ. දෙකෙන් එකයි වෙන්න පුළුවන්. එහෙනම් A සහ D කියන්නේත් එකම වෙලාවෙ වෙන්න හැකියාවක් නැති ඒවා. අන්න එහෙනම් ඒවට අපි කියනවා ඒකත් මොකද්ද? mutually exclusive වෙනවා කියලා A සහ D. එතකොට A B කියන එක mutually exclusive උනේ නැහැ. A C සහ A D කියන ඒවා mutually exclusive වුණා. ඒත් එක්ක ගත්තොත්. ඊට පස්සේ අපි Bත් එක්ක බලමුකෝ. Bත් එක්ක A කියන එක නම් කලින් බැලුවා. Bත් එක්ක C ගත්තොත් මොකද වෙන්නේ? observe number less than 5. B කියන්නේ පහට අඩු. يعني 1 2 3 4 කියන ඒවා වෙන්න පුළුවන් B ට. C කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. එතකොට මොකද වෙන්නේ? හරිනේ ඉතින් 1 2 3 4 එනවනම් B ට ඒකේ 1 3 කියන අවස්ථා ආවොත් C කියන එකත් හරියනවා. ඔත්තේ සංඛ්‍යාව ලැබීම කියන එකත් හරි. එහෙනම් B සිදුවීමයි C සිදුවීමයි එක විට වෙන්න හැකියාවක් තියෙනවා.
ඒ හින්දා අපි ඒවට කියනවා not mutually exclusive. mutually exclusive වෙන්නේ නැහැ කියලා. B C දෙක එහෙමනම් වෙන්නේ නැහැ. ඊට පස්සේ B කියන එකත් එක්ක D කියන එක ගත්තොත් මොකද වෙන්නේ? ඒක බලන්න less than 5 ඊළඟට number 4. එතකොට මොකද වෙන්නේ? 5ට අඩු සංඛ්‍යාවක් ලැබීම කියනකොට එක වැටීමක් වෙන්න පුළුවන් එතෙන්දී. ඒ කියන්නේ B කියන එකයි D කියන එකයි එකම විට වෙන්න හැකියාව තියෙනවා. එහෙනම් ඒකත් not mutually exclusive. අපි කියනවා එකම විට වෙන්න පුළුවන් හින්දා mutually exclusive වෙන්නේ නැහැ කියලා. ඊළඟට අපි අන්තිමට CD දෙකත් අරගත්තොත් මොකද වෙන්නේ? observe an odd number observe number 1. එතකොට මොකද වෙන්නේ? අංක 1 ලැබීමයි ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමයි. ඉතින් හරිනේ, 1 ලැබුණොත් ඒක ඔත්තේ සංඛ්‍යාවක් තමයි. එකම විට වෙන්න පුළුවන්. පුළුවන් හින්දා ඒක not mutually exclusive. ඒ කියන්නේ mutually exclusive වෙන්නේ නැහැ. එහෙනම් අපිට දැන් අදහසක් තියෙනවා මොනවද mutually exclusive event කියලා කියන්නේ? ඒ සිදුවීම් දෙක එක විට සිදුවිය නොහැකි ඒවා තමයි අපි mutually exclusive event කියලා හඳුන්වන්නේ. හරි. එතකොට අපිට ඒක ගැන කියන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරනවා මෙන්න මේ simple event ගැන. ඒ කියන්නේ මොකද්ද? An event that cannot be decomposed. ඒ කියන්නේ තවදුරටත් කොටස් වලට බෙදන්න බැරි ඒවා අපි කියනවා simple events. ඒ කියන්නේ සරල සිද්ධි. ඒ කියන්නේ ඒකේ එක සිදුවීමක් විතරයි ඒකේ අඩංගු වෙන්නේ. තවත් කොටස් වලට බෙදන්න බෑ. එතකොට මේවා අපි ගොඩක් වෙලාට ඊ අකුරින් පෙන්නනවා. ඊ අකුරත් එක්ක අර යටට ඒ කියන්නේ සබ්ස්ක්‍රිප්ට් කරපු මොකක් හරි එකක් දානවා. දැන් E1 E2 ඒ කියන්නේ මේ 1 2 3 4 වගේව සබ්ස්ක්‍රිප්ට් කරලානේ තියෙන්නේ. ඒ සිදුවීම් නිරූපණය කරන්න අපි ගොඩක් වෙලාවට සිම්පල් ඉවෙන්ට් වලට E අකුර යොදා ගන්නවා සබ්ස්ක්‍රිප්ට් කරපු තව අකුරකුත් එක්ක. හරි. එතකොට මොකද්ද මේ කොටස් වලට බෙදන්න බෑ කියලා කියන්නේ? දැන් දාජු කැටයක් උඩ දැමීම කියන එක ගත්තොත් අංක 1 ලැබීම 2 ලැබීම 3 ලැබීම 4 ලැබීම ඒ වගේවයි ඒ සිදුවීමම විතරයි තියෙන්නේ. ඒක ගන්න පුළුවන්. නමුත් ඔත්තේ සංඛ්‍යාවල් ලැබීම කියන එක ගත්තොත් ඒක ඇතුලේ තියෙනවා 1 ලැබීම 2 ලැබීම 2 නෑ 1 ලැබීම 3 ලැබීම 5 ලැබීම. ඔත්තේ සංඛ්‍යාව කිව්වොත් 1 3 5. එතකොට ඒ කියන්නේ එතන එක සිදුවීමක් නෙවෙයිනේ ඔත්තේ සංඛ්‍යාවල් ලැබීම කියන්නේ. එහෙනම් එහෙම නොවන සිම්පල් ඉවෙන්ට් එක කියන්නේ එක සිදුවීමක් තමයි තියෙන්නේ. කියන්නේ ඉවෙන්ට් එක තවත් කොටස් වලට කඩන්න බෑ. ඒව තමයි සිම්පල් ඉවෙන්ට් වෙන්නේ. එතකොට මේ හැම සිම්පල් ඉවෙන්ට් එකකටම තියෙනවා ඒ සිදුවීම වෙන්න හැකියාව කොච්චරද කියන ඒ කියන්නේ probability එකක්. ඒ සිදුවීම වෙන්න කොච්චර හැකියාවක් තියෙනවද කියන එක අදාළයි මේ හැම සිම්පල් ඉවෙන්ට් එකකටම. එතකොට sample space කියලා කියන්නේ මොකක්ද? අපි ඒක S අකුරෙන් තමයි sample space එක ගොඩක් වෙලාට පෙන්නන්නේ. The set of all simple events of an experiment. අදාළ පරීක්ෂණයට අදාළ එක්ස්පෙරිමන්ට් එකට අදාළ ඔක්කොම simple events වල එකතුව ඒ කුලකයට අපි කියනවා sample space එකක් කියලා. එහෙමනම් අපිට ඒ විදිහට ගන්න පුළුවන්. අපි ඕක උදාහරණයක් අරගෙන බලමු. අපි ධාතු කැටයක් උඩ දැමීම කියන එක තමයි මෙතෙන්දිත් ගන්න උදාහරණය වෙන්නේ. ධාතු කැටයක් දැම්මොත් මෙන්න සිම්පල් ඉවෙන්ට්ස් ටික 1 ලැබීම 2 ලැබීම 3 ලැබීම 4 ලැබීම 5 ලැබීම 6 ලැබීම. ඔය සිදුවීම් තමයි සරල සිදුවීම් වෙන්නේ. කියන්නේ සරල සිද්ධි විදියට තියෙන්න පුළුවන් ඔය 6 විතරයි. 1 2 3 4 5 6 ඔවයින් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අපි නිරූපණය කරලා තියෙනවා බලන්න. 1 කියන එක E1 2 E2 3 E3. ඒ කියන්නේ E1 වලින් E1 කියන එකෙන් අදහස් වෙන්නේ 1 ලැබීම කියන සිදුවීම. E2 කියන එකෙන් අදහස් වෙන්නේ 2 ලැබීම කියන සිදුවීම. ඒ විදිහට E3 E4 E5 E6 විදිහට සිදුවීම් 6ක්
ඒ කියන්නේ සිම්පල් ඉවෙන්ට් 6ක් තියෙනවා දාදු කැටය උඩ දැමීම කියන එකේ. එතකොට අපිට ඒකට අදාළ සාම්පල් ස්පේස් එක කියන්නේ මොකද්ද? ඉවෙන්ට් 6යි. ඉතින් සාම්පල් ස්පේස් කියන්නේ මං කිව්වා මොකද්ද? මෙන්න මේ තියෙන සිම්පල් ඉවෙන්ට්ස් ඔක්කොගෙම එකතුව. ඔක්කොම අඩංගු කුලකය. ඉතින් කුලකයක් ලියන්නේ අපි දන්නවා කොහොමද? S අකුරෙන් තමයි සාම්පල් ස්පේස් එක සාමාන්‍යයෙන් පෙන්නනවා කිව්වේ. ඒකත් එක්ක අපි ඒ තියෙන සිදුවීම් සියල්ල සංගල වරහන් ඇතුළේ ලියලානේ අපි පෙන්නන්නේ කුලකයක්. ඉතින් ওই විදිහට අපිට පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ E1, E2, E3, E4, E5, E6 කියන සිම්පල් ඉවෙන්ට්ස් ඔක්කොම අඩංගු සෙට් එකට අපි කියනවා සාම්පල් ස්පේස් එක කියලා. ඒක S වලින් නිරූපණය කරනවා. අපිට ඕක මෙන්න මේ විදිහේ සටහනකින් පෙන්වන්න පුළුවන්. මේ කොටුවෙන් පෙන්වන්නේ S කියලා දාලා තියෙනවනේ කොටුවේ. S කියලා කියන්නේ මොකක්ද එහෙමනම්? අදාළ සාම්පල් ස්පේස් එක. එහෙනම් මේකේ තියෙනවා මොනවාද? එක ලැබීම කියන සිදුවීම E1, දෙක ලැබීම කියන සිදුවීම E2, E3 ඒ කියන්නේ 3 ලැබීම, E4 4 ලැබීම, E5 5 ලැබීම, E6 6 ලැබීම. ඔව තමයි සිම්පල් ඉවෙන්ට්ස් තියෙන්නේ. එතකොට ওই විදියට ගන්න පුළුවන්. හරි. එහෙනම් ඕක අපිට කොහොම රූප සටහනේ පෙන්වන්න පුළුවන් ධාතු කැටය දැමීම. අදාළ සිම්පල් ඉවෙන්ට්ස් 6ක් තියෙනවා. එක ලැබීම දෙක ලැබීම මේ විදියට. ඒකේ සාම්පල් ස්පේස් එක අපිට ඒ ඉවෙන්ට් 6 ලියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම රූප සටහනක ওই විදියට පෙන්වන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු ඉවෙන්ට් එකක්. සිම්පල් ඉවෙන්ට් එකක් කිව්වහම ඒක තවදුරටත් කොටස් වලට බෙදන්න බැහැනේ. ඉවෙන්ට් එකක් කියන්නේ collection of one or more simple events. simple event එකක් හෝ කීපයක එකතුවක් වෙන්නත් පුළුවන් ඉවෙන්ට් එකක් කියන එක. එතකොට අපිට මෙහෙම උදාහරණයක් ගන්න පුළුවන්. මේ අර කලින් කතා කරපු sample space එක තියෙනවා ධාතු කැටයක් දැමීමේ E1, E2, E3, E4, E5, E6. ඒ කියන්නේ එක ලැබීම, දෙක ලැබීම, 3 ලැබීම, 4 ලැබීම, 5 ලැබීම, 6 ලැබීම. ඔය ටික තියෙනවා. ඒව සිම්පල් ඉවෙන්ට්ස්. මොකද එක ලැබීම කියන එක තවත් කොටස් කරන්න බෑ අපිට. දෙක ලැබීම කියන එක තවත් කොටස් වලට බෙදන්න බෑ. එතකොට එහෙමනම් මේවා තනි තනි විදියට 6ක් තියෙනවා. හරි. දැන් අපි බලමු ඉවෙන්ට්ස් කීපයක් අරගෙන A කියන එක a number less than 5 පහට අඩු සංඛ්‍යාවක් ලැබීම A කියන්නේ. B කියන්නේ an odd number ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. C කියන්නේ අංක 11 ලැබීම. D කියන්නේ අංක 1 ලැබීම. හරි. අපි මෙහෙම ගමුකෝ. දැන් A කියන්නේ අංක ඒ කියන්නේ පහට අඩු අගයක් ලැබීම. එතකොට පහට අඩු අගය කිව්වොත් මොකද වෙන්න පුළුවන්? මෙන්න A කියන එක අපිට ලියන්න පුළුවන් E1, E2, E3, E4 තමයි Aට තියෙන්නේ. කියන්නේ සාම්පල් ස්පේස් එකේ තියෙන ඒ වයින් කොටසක් මේක. එතකොට ඒ කියන සිදුවීම E1, E2, E3, E4 පහට අඩු අගයක් කියන්නේ ওই ටික. එහෙමනම් ඒක ඉවෙන්ට් එකක්. සිම්පල් ඉවෙන්ට් එකක් නෙමෙයි ඒ කියන එක. මොකද සිම්පල් ඉවෙන්ට් නම් ඒක කඩන්න බෑනේ කොටස් වලට. නමුත් ඒ කියන එක දැන් පහට අඩු අගයක් ලැබීම කියන එක එක ලැබීම, දෙක ලැබීම, 3 ලැබීම, 4 ලැබීම කියලා සිම්පල් ඉවෙන්ට් කීපයක එකතුවක්. ඒ කියන්නේ සිම්පල් ඉවෙන්ට් වලට ඒක බෙදන්න පුළුවන්. හරි. B කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. එහෙනම් මොකද්ද? E1, E3, E5. ඒ කියන්නේ මොකද්ද? 1, 3, 5 කියන ඒවා තමයි ඔත්තේ සංඛ්‍යාව විදිහට ලැබෙන්න පුළුවන්. ඔය සිදුවීම් ටික. එහෙනම් එතනත් සිම්පල් ඉවෙන්ට් කීපයක එකතුවක් එතන තියෙනවා. ඊට පස්සේ ඒකත් ඉවෙන්ට් එකක්. C කියන්නේ මොකද්ද? අංක 11 ලැබීම. මේ 6න් එකක් අත වෙන්න පුළුවන්ද? බෑ. ඉතින් C කියන්නේ විය නොහැකි සිදුවීමක් මෙතෙන්දී. ඒ කියන්නේ අපි මේ කතා කරන සාම්පල් ස්පේස් එකේ තියෙන සිදුවීම් 6යිනේ. ඔය සිදුවීම් 6න් අපිට C කියන සිදුවීම ගන්න බෑ. මොකද අංක 11 ලැබීම කියන එක කවදාවත් වෙන්නේ නැති එකක්. සිදු නොවන දෙයක් තමයි ඒක. ඒ සිදුවීම වෙන්නේ නැහැ. එතකොට
මේ සාම්පල් ස්පේස් එකේදී විය නොහැකි සිදුවීමක් කියලා තමයි අපිට සීට කියන්න පුළුවන් වෙන්නේ. ඔය සාම්පල් ස්පේස් එකේ තියෙන්නේ 1 ලැබීම 2 ලැබීම 3 ලැබීම 4 ලැබීම 5 ලැබීම 6 ලැබීම. එහෙමනම් ඔය ටික විතරක් තියෙන තැනක 11 ලැබීම කියන එකක් වෙන්න බෑ. එහෙනම් මේ සාම්පල් ස්පේස් එක ඇතුලේ C කියන සිදුවීම විය නොහැකි එකක්. අපි D කියන එක ගත්තොත් අංක 1 ලැබීම. D කියන එක අංක 1 ලැබීම ඒ කියන්නේ E1 තමයි D ට අයිති වෙන්නේ. ඉතින් D කියන එක ඇත්තටම ඉවෙන්ට් එකක් වගේ මේක සිම්පල් ඉවෙන්ට් එකකුත් වෙනවා. මොකද ඒක එකයිනේ තියෙන එකේ. කෙලින්ම සිම්පල් ඉවෙන්ට් එකක්ම තමයි D කියලා කියන්නේ. නමුත් A සහ B ඉවෙන්ට් සිම්පල් ඉවෙන්ට් වෙන්නේ නැහැ. ඒක කම්පවුන්ඩ් ඉවෙන්ට් විදියට තියෙන්නේ. කියන්නේ සිම්පල් ඉවෙන්ට් කීපයක එකතුවක් එතන තියෙනවා. ඉතින් ඔය විදියට ගන්න පුළුවන්. ඉතින් අපිට A කියන එක මේ සටහනේ පෙන්වන්න පුළුවන් කොහොමද? E 1 2 3 4 කියන ඒවායින් ඒ වගේම B කියන්නේ ඔක්ටි සංඛ්‍යාවල් ලැබීම. ඒ කියන්නේ 1 3 5 කියන ඒවා. ඒකම D කියන එක C කියන එක මේකේ නැහැනේ. D කියන එක අපිට ගන්න පුළුවන් 1 ලැබීම. ඉතින් ඔන්න ඔය විදියට අපිට ඒවා පෙන්වන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක අපිට දැන් අදහසක් තියෙනවා මොනවද එක්ස්පෙරිමන්ට් කියන්නේ මොනවද ඉවෙන්ට් කියන්නේ. ඒ වගේ මේ ඉවෙන්ට් වල සිම්පල් ඉවෙන්ට් සහ සිම්පල් ඉවෙන්ට් එකතු වෙලා හැදිච්ච ඉවෙන්ට් කොහොමද තියෙන්නේ කියන එක. ඒකම මියුචුවලි එක්ස්ක්ලුසිව් ඉවෙන්ට් මොනවද එහෙම නොවෙන ඉවෙන්ට් මොනවද කියන එක ගැන අදහසක් අපිට දැන් ඔතනින් ගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට කතා කරන් තියෙන දේවල් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.